ඉරු ටෙලි සිනමා සිත්තම ජීවිත ගෙත්තම පියෙකුගේ ජීවිතයට බලාපොරොත්තුවේ හුස්මගෙන ආ දිවිය දියණිය තාත්තේ අද කලින්ම මට මේ ලාවට වගේ අඩි සද්ද ඇහුණා. ඒකයි මම මේ බැලුවේ තාත්තේ. තාත්තේ ඇයි මේ? මොකක් හරි කරදරයක්ද? තාත්තේ මොකද්ද උනේ? තාත්තට කවුරු හරි කරදර කරාද? අනේ තාත්තේ කියන්නකෝ. තාත්තට කවුරු හරි කරදර කරාද? අනේ තාත්තේ කියන්නකෝ. ආය අපිට මෙහෙ විසුමක් වෙන්නේ නැහැ ලොක්කියේ. ඇයි? මොකද්ද උනේ තාත්තේ? ශාමේ බයිතෝල් මම බූරුවෙක් කියලා. අනේ ඇයි මහත්තයෝ මේ? මහත්තයෝ අහන්න විතර. මට විතර වාම. කටත් මෙවුමක් ගහලා මහලා දාන්න. හැයි මේ. අනේ මහත්තයෝ මම දැනුවත් නම් මහත්තයාට අපමල් රේණුකවත් වරදක් කරලා නැහැ. වරදක් කරලා නැහැ. මගේ දෙපතුල් ළඟ වැටිලා මගෙන් කාලා මගේ ඔළුවට අත හොදන කරට ගන්න බෙදිමිනියෝ. මොනවද මහත්තයෝ මේ කියන්නේ? මම මොනවද මට තේරෙන්නේ නැහැ මහත්තයා මොනවා කියනවද කියලා. මට තේරෙන්නේ නැහැ. ඇයි කච්චි පිටින් කොහොමද මෙන්න එළියට යන්නේ? මේ මහත්තයෝ මොනවද මේ කියන හෙන ගහන කතා? මම මහත්තයාගේ සාප්පෙන් නූල් පොටක දෙයක්වත් හොරගම් කරලා නැහැ. අතාරින්න මහත්තයෝ. මේ වහලේ අනික මට දෙයක් කරන්න. අතාරින්න. අයියෝ. දාපේ මේවත් බලය. බලය. තාත්තට ගොඩක් රිදෙනවද තාත්තේ? නෑ ලොක්කියේ. උනත් එපා මම මැනිකේ. තාත්තා කවදාවත් හොරකම් කරන්නේ නැහැ කියලා අපි දන්නවා තාත්තේ. ඒ වචන ටික මට ඇති ලොක්කියේ. බලට මාව විශ්වාස නැහැ. ඒක මගේ පපුවට ඇල්ලුවක් මගේ පුතේ. ඕක කවුරු හරි තාත්තට තරහට කරපු වැඩක් වෙන්න ඕනේ තාත්තේ. අනේ දෙයියද. දැන් ඉතින් මම මොකද කරන්නේ? ආයෙත් මට තවම කුලී වැඩක්වත් කරන්න වෙන්නේ නැහැ මයි දුවේ. එහෙම කියන්න එපා තාත්තේ. අපි කල්පනා කරලා මොනවා හරි කරමු. මේ ඉගෙන තාත්තා මොනවා කරන්නද දුවේ? එලත් මහත්තයා පොළඟ වගේ මිනිහා. පන්න ගහන්නේ.
හරි දැන් නැගිටින්නකො තාත්තේ. අපේ තුවාල වලට බෙහෙත් ටිකක් දාගමු. මේවා නම් ඒ ඇති දේවල් නෙමෙයි ලොක්කියේ. එහෙම කියලා බෑනේ තාත්තේ. එන්න අපි යමු. අම්මේ. කොලොක්කිය මල්ලි. එයා බන්ටිලත් එක්ක සෙල්ලම් කරන්න ගියානේ. ඒක හොඳයි. එයාට එම මේ දේවල් කියන්න එපා පුතේ. හා තාත්තේ. මම ගානෝ කබ්බට. ඔට්ටුයි බෑ. ඌට ගන්න. චතුරමාලි. ඇයි මොකද? සාමෙල් මාමා ටවුමේදී කවුද හට්ටියක් අල්ලගෙන හොදරම ගහලා ඉක්මනට ගෙදර යන්න. තාත්තට ඔව් මල්ලි ඉක්මනට ගෙදර යන්න. යමු. හෙලෝ තිස මේ අරු ටවුන් පැත්තේ එහෙම කොහෙවත් දැක්කේ නෑනේ. නෑනේ. හරි ගහගෙන මිදපන් හරිද? ඔක ගල්ලා ආඳ වගේ එකක්. බලාගෙන කොහොම හරි රින්ගයි. හරිද? එන්න දෙන්න එපා හතරමයි මේ. හරි. ගහගෙන ඉදපන්. කොහෙදී හරි දැක්කොත් මට කොල්ලක් දීලා කියපන් එච්චරයි. හරි? නෑ මම එන්න. වගේ හතර හන්දි කඩන්න ඕනේ මගේ යතේ. ඒකයි මං එනවා. හරිද? හරියනම් බලාගෙන ඉඳපන්. හරිද? හැගාගෙන ඉඳපන්. හරි මං දෙන්නම් එයාට. මං දෙන්න. තිබ්බා. මේ ලෝක පෙරලගෙන වගේ දුවන්නේ. තාත්තා අවදක්කේ? ආවා. සාමෙල් මාමා ටවුමේදී කට්ටියක් නෙළුවලු නේද? මොකද්ද? සුදා කිව්වේ තාත්තා ටවුමේදී හොදටම ගැහුවා කියලා. අනේ ඔය බොරු මල්ලි. තාත්තා සාප්පුවේදී වැටිලා. වැටිලා වෙන්න බෑ. මොකද වෙන්න බැරි? තාත්තට වහලා හදන්න ගිහිල්ලා වැටිලා තියෙන්නේ. මට නම් ෂුවර් නෑ. ඉන්නකො මම බලන්න. ඇයි? ඔය දොස්තරද? අනේ මේ ඔගොල්ලෝ මේ දඟලලා ඇවිල්ලා හැම තැනම දුවවිලි. ගිහින් දෙන්නම නාගන්න. වඩගිනි. නාලවිල්ලම කන්න. මම එතකොට මේකත් හදලා තියන්න. හරිද? ඒක හොඳ මාළේ. ඔයගේ යාළුවවත් එක්කන් යන්න. අපෝ බෑ. මේ මට පොඩි වැඩක් තියෙනවා මං යනවා. මල්ලි
කට්ටියෝ බොලුව පීරගෙන හොඳට උකුණු ටික අරගනින් ඈ මට බෑ මේ වගේ ඇඟිලි ගෙවනවා බං මෙන් ඔය තඩිය මේ ඊයා පිටප මැස්සෝ දාන ඉතින් කවුද අම්මට මගේ ඔළුව බලන්න කිව්වේ? නේ බගේ ලෝ තමයි ලෝ නඩුකරුණාසිකාවත් නෑ ඔහොම ලෝ ආව් අම්මේ ඔළුවත් එක්ක අදින්න එපා. මේ සනීපෙට මේ උකුණ බලන්න බෑ බං ඇයි අම්මේ තල්ලු කරන්නේ? සාමෙල් අයියේ මොකෝ මේ නොදැක්ක වගේ ආරෝට අහක බලාගෙන යන්නේ එහෙම දෙයක් නෑ නංගී. ඔළුව ගිනි අරන් තියෙන වෙලාවේ කොයි දේත් දැක්ක නොදැක්ක ගාන. එහෙම කියලා හරියන්නේ නෑනේ වෙන දේවල් හැටියට මෙහෙම හරි සිහියක් පතක් තියාගෙන ඉන්න එක ලොකු දෙයක් නංගී. බඩ ගෝස්තරේට පාර වැදිච්ච මොන මිනිස්සයාට දయ్య ඔළුව කිරින් තියාගෙන ඉන්න පුළුවන්. දැන් අයියා කොහෙද මේ ගියේ? කුලී රස්සාවක්වත් හොයාගන්න කියලා නංගී. හම්බ වුණාද? කුලී වැඩ නම් එමට. ඒත් කොහෙද ඉතින්? මේ ජයලත් මුදලාලි හරස් වෙලානේ. එහෙනම් ඉතින් ඒක උට ගිය රට මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ නංගී. ඔය පොඩි උන් දෙන්නත් ජීවත් කරේ ඔය රස්සාවෙන් නේ. ටිකක් දුරට වෙන්න තැනක් හොයා ගන්න බලන්න අයියේ. නැත්නම් ඉතින් ජීවත් වෙන්නේ කොහොමද? දුර ගිහිල්ලත් කොහොමද නංගී? අර කෙල්ලත් තනියම. පොඩි එකක් බලාගෙන ඔය අල්ලන පොරේම මැද. ඕකනේ අයියා අර කතාවක් තියෙන්නේ. එනකොට කරදර එන්නේ එක පිට එක. හරියට මුහුද රැලි වගේ. එහෙමනම් මං ගිහිල්ලා එන්නම් නංගී. හොඳයි අයියා. පුදුම කර්මකාරය. කවුද මේ කර්මකාරය? කර්මකාරයද? උඹගේ මේ ඔළුවේ ඉන්න උකුණ වගේ જાතිය. නවරක් 3 27යි. නවරක් 4 36යි. නවරක් 5 නවරක් 5 45යි. නවරක් 45යි. නවරක් 6 නවරක් 54යි. නවරක් 54යි. නවරක් 63යි. කොච්චර පාඩම් කරත් මේ චක්කරේ මතක හිටින්නේ නෑනේ. පව් බන්ටි අපේ තාත්තා. පව් 100 ගානටම පව්. නොකරපු වැරද්ද කරන ඔය ජයරත් මුදලාලි අපේ තාත්තට ඔච්චර හිරිහැර කරන්නේ. ඇදලා ඇරියනම් ඉවරනේ 2 3. බන්ටි මොකද ඔය කතා කරන පිළිවෙල ආ? කා රස්ති අදුකාරයෙක් වගේ. ඔහොම කතා කරන්න එපා. ඔයත් ඉඳලා දේශනා දෙන්න ගත්තද? ඔයා එහෙම කතා කරනවා ලොකු කෙනෙක් නෙවෙයිනේ. ලොකු වෙලා හිටියනම් මම දෙනවා ජයලතාවට සිංගාලා. නායේ. සෝරි ඉතින්.
ඔයා දන්නවද බන්ටි? අසාධාරණේ වෙනකොට අපි එකට මුහුණ දෙන්න ඕනේ. අතින් පයින් නෙවෙයි. බුද්ධියේ, මනුස්සකමේ. පතෝල කරලකින් ගැව්වා වගේ තියේ. ඊයා, ඔයා මොනවද කතා කරන විදිය? හරි හරි. දැන් ඔයන් වැඩක් නැහැ. ගිහිල්ලා අර ගණන් ටික හදන්න. ජද්දි වැඩිපුර පැයක් ඉඳලා යන්න ඕනේ. හරිද? අනේ අද බෑ. බෑ කියලා බෑ. යද්දි මන් නම් වරක් චක්කරෙත් කටපාඩම් දීලා යන්න ඕනේ. මොනවද තාත්තා කල්පනා කරන්නේ? මොකුත් නෑ ලොක්කේ. තාත්තට හුඟා කරදරයි නේද? එහෙම දෙයක් නෑ ලොක්කේ. මං හැමදේම දන්නවා තාත්තේ. තාත්තයි තිලක නැන්දයි කතා කරපු හැමදේම මට බන්ටි කිව්වා. ඒ දේවල් ගැන එච්චර හිතන්න ඕනේ නෑ ලොක්කේ. ජයලත් මහත්තයාව කෑකෝ ගැහුවට සුමානයක් දෙකක් යනකොට ඔය නොහද නොකඩු මඟ ඇරිලා යයි. ඒ වුණත් ජයලත් මහත්තයා තාත්තත් එක්ක හුඟක් තරහයිනේ. ඒ මහත්තයා මගෙත් එක්ක මොනවට තරහ වෙන්නද ලොක්කේ? එහෙනම් ඉතින් තාත්තා බරුවට හොරකමකට ඇල්ලුවේ? අපි හැම හිතුවට ලොක්කේ ඒ සාප්පුවේ කොයි තරම්නම් රෙදි ඇඳුම් තියනවද? ඉතින් ඒකෙන් නූල් පොටක් හරි නැති වුණොත් ඒ මනුස්සයා නිකන් ඉදීද ලොක්කේ? ඒ වුණා තාත්තා නෙවෙයිනේ හොරකම් කරේ. ඒව ඉතින් දන්නේ උඩ එන්න දෙයියෝයි. අපි විතරයි ලොක්කේ. ඔය දේවල් අක්කා මකා වෙලා යයි. හොඳටම රැ වෙලානේ ලොක්කේ. හෙට ඉස්කෝලේ යන්නත් තියෙනවා. යා අපි නිදාගන්න. ඉරු ටෙලි සිනමා සිත්තම ජීවිත ගෙත්තම පියෙකුගේ ජීවිතයට බලාපොරොත්තුවේ හුස්මගෙන ආ දිවිය දියණිය. ජයලත් මහත්තයා වැඩ වගේ. සරි කොයාගේ මන්ද මේ? හයර් එකක් දුන්නා මේ පැත්තට. මෙහෙරත් ඇවිල්ලා නිදුණා. ඒ වයිති හොඳ වැඩ. මේ ඒක නෙමෙයි මහත්තයා. පොරක් මැහුවා නේද මේ? ඔව් ඔව්. අන්න පොර අපේ ලේන්ගේ කුලී වැඩ හොයනවා. වැඩ නැද්ද පොර? හල්ලි හොරෙක්කෝ. මං ගහලා ලැව්වේ. මෙහෙ රෙදි පීස් ගණන් උස්සලා දෙන්නේ. එහෙමද එල්ලෙත්? ඔව්. ආයේ මේ හැවදින් ආයේ මං ගහලා එලවන්නේ. ඌ කම්බ හොරෙක් නිකන් හොරෙක් නෙමෙයි. ඔව් එන්නේ කෝක අපේ ලේන් එකේදී. මම බලා ගන්න.
ඒකනේ මුදලාලි. කලිසමක් කීයද? මේවා ඉතින් මැටීරියල් එක හරියට තමයි බා. ඒනේ ඩෙනිම් නෑනේ. ඩෙනිම් එන්න තියෙනවද ඔගේ යා? ආවම්ම මේ ඔය යන එනකම බලන්න බලේ. අඩුවට එන්න. බලමු. ආපෝ අදබ්බනිත්ද? හා හිමින් කන්න. අම්මෝ මාර බඩගිනිය. පව් තාත්තා කෑවද දන්නෙත් නැහැ. මේ කෑල්ල තාත්තට. ආයේ තාත්තට වැඩ හම්බ වෙන එකක් නෑ නේද අක්ෂේ? නෑ එහෙම වෙන්නේ නෑ. මොකද අපේ තාත්තා ලස්සන්ට මහනවා. අනික ජයලත් මුදලාලිට අපේ තාත්තා වගේ ලස්සන්ට මහන එක්කෙනෙක් කොහෙන්වත් හම්බ වෙන්නේ නෑ. ජගන් කියනවා ජයලත් මුදලාලි තාත්තට ටවුමට එන්නත් තහනම් කරලා තියෙන්නේ. අනේ මොන බොරුද? ඔයාව නැහුණා වගේ ඉන්නකො. හොඳද? මං ගිහින් තේ එකක් හදාගෙන ඉන්නම්. නාමලි අම්මා මේ ටික දෙන්න කිව්වා. මොනවද බන්ටි මේ? අලවා ගියා. කඩෙන් ගත්තයි කිව්වා. නරක් වෙච්ච ටික කපලා ගන්න පුළුවන් නම් ගන්න කිව්වා. අනේ කොච්චර දෙයක්ද? අද අපිට උයන්න කිසි දෙයක් තිබ්බෙත් නෑ. අපිට මේක ඇති දවස් ගානකටම. අම්මෝ මේක අපිට එක දවසකටත් මදි. එහෙම තමයි. දුප්පත් අපිට මේක නිදානයක් වගේ. ඕවා බාගෙට උණු වෙච්ච අල ඇත්ත බන්ටි. ඒත් මේවැන් අපේ බඩගින්න නිවා ගන්න පුළුවන්. බන්ටි දන්නවද? ওই දුප්පත් රටවල් වල ලොකු අය, පොඩි අය කොච්චර බඩගින්න ඉන්නවද කියලා. ওই ලොකු ලොකු රටවල් වල නාස්ති කරන අහක දාන කෑම වලින් දුප්පත් අයට හොඳට කාලා බීලා ඉන්න පුළුවන්. ඇයි ඉතින් එහෙම නොවෙන්නේ? එහෙම තමයි බන්ටි. ඒගොල්ලන්ට කොච්චර පාඩු වුණත් නාස්ති කරත් ඒගොල්ලෝ ඒව දෙන්නේ නැහැ. ඇයි ඒ? දන්නේ නැහැ. අම්මට කියන්න බන්ටි මං ගොඩාරියක් පින් කිව්වයි කියලා. හරිද? හා මම යනවා. මේක හරිද?
බලන්නකෝ මේ දෙකම වැඩ තියෙන්නේ. මෙතන මහ ප්‍රාණ අකුර දාන්න. මේක මකලා මෙතනට යන්සි දාන්න. මක්කෙකෝ ඇයි නැති කරගත්තද? නෑ අයියෝ පෙරේද ගත්ත මකනේ. දැන් නැති කරගත්තත් අපිට ඒක ගන්න වෙන්නේ නැහැ. ඔය බලන්න. ඔය ඔක හොයලා මකලා ලියන්නකෝ මං එන්න. තාත්තේ දුව පාඩම් කර කර නේද හිටියේ? මං දැක්ක තාත්තා ඇවිල්ලා බලලා යනවා. නෑ මම මේ නිකමට තාත්තේ අපේ ප්‍රශ්නට තාම විසඳුමක් ආවේ නෑ නේද? තාත්තා අර පිටිපස්සේ දාලා තියෙන අපේ මැෂිම හදන්න බැරි තරමටම කැඩිලාද? එහෙමත් නෑ. ඇයි ලොක්කේ? තාත්තේ අපිට පුළුවන් එක හදලා ගෙදර මහන්න ගන්න. එහෙම වැඩ කරන්න අපිට වැඩ කොහෙන්ද ලොක්කේ? ගමේ අයගෙන් නම් වැඩ හම්බ වෙයි. යුනිෆෝම් තව කොච්චර අඳුන් තියනවද? අනික ගමේ හැමෝම ආවේ ජයලත් මුදලාලිගේ සාප්පුවටනේ. ඒකෙත් නැහුවේ තාත්තමනේ. අදහස නම් හොඳයි ලොක්කේ. ඒ ජයලත් මුදලාලි ආවේශ වෙයිද දන්නේ. ඒ මොකද? තාත්තා මහන්නේ ගෙදරනේ. අනික ජයලත් මුදලාලි තාත්තට වැඩ තහනම් කරේ එහෙනේ. ගෙදර නෙවෙයිනේ. බලමුකෝ. දැන් දුව ගිහලා පාඩම් කරන්න. මං කඩේට ගිහලා පාන් ගෙඩියක් කරන් එන්න. තාත්තා මම පරිප්පු හොද්දක් හදන්නද? නෑ නෑ. එපා. දුව ගිහලා පාඩම් කරන්න. මං ඇවිල්ලා හදන්නම්කෝ. බන්ටියෝ අයියා මේ ඕක ඇතුළේම රිංගලා බැලුවා නම් තමයි හොඳ. බද්දම්මා උඹලට කියන කට හොඳයි ගලකුලා ගන්න. අම්මට කැමති නැහැ ඉතින් මට කමක් නැහැ. මගේ නෙමෙයිනේ. මොකෝ රංගිරකට ගෑවත් දන්නේ නැහැ මුගේ. මම දන්නේ නැහැ. බන්ටි ඔබ දැන් ගාන්ට වැඩි. කතා කරන්න දන්නෙත් නැහැ, හැසිරෙන්න දන්නෙත් නැහැ. කොහෙන් ඉගෙන ගන්නවද දන්නේ මේ දේවල්. අම්මේ අපි පොඩි හිටියෝ. අපි ඉගෙන ගන්නේ වැඩි හිටියන්ගේ. ඒක නිසා වැඩි හිටියෝ දැනගන්න ඕනේ. පොඩි හිටියන්ට ඉගෙන ගන්න සුදුසු දේවල් දෙන්න. චකඩෝ මේකගේ කට
යන්නේ. සාමිලා එනවා සාමිලා. සාමිලා. ඔය ඉතින් බලන්නකෝ. අපි ආදරෙන් සාමිල් මාම කියන කෙනාට. අම්මමනේ සාමිලාගේ කතා කරන්න පුරුදු කරා. අනේ බන්ටියෝ ඔබ පොඩි එකා විදිහට බා. ඔබ දන්නේ නැහනේ. සාමිලා මට 5000ක් විතර ණයයි. මට බය ඔය මිනිස්සු අහපෝ වේද කියලා මම ණය ඉල්ලන්නේ. අන්තිමට ඔක්කොම බෝල් ණය වුණොත් එහෙම. බෝල් ණය? මොකක්ද මේ බෝල් ණය කියන්නේ? බෝල් ණය කියන්නේ? බෝල් ණය කියලා කියන්නේ ඔය හැමදාම උඹගේ තාත්තා උදේට මයින් ඉල්ලගන්නේ 500,000. හැබැයි ඉතින් හවස් වෙනකොට ඒක අන්තරස්ථාන වෙලා. අන්න ඒවට තමයි කියන්නේ බෝල් ණය කියලා. බෝල් ණය. ගනි මේ කොස්ස. අතු ගපා. උදේ හවස් ටීවී බල බල ඉන්නවා. අපේ අම්මලව නම් හදන්න බෑ. ඉරු ටෙලි සිනමා සිත්තම ජීවිත ගෙත්තම පියෙකුගේ ජීවිතයට බලාපොරොත්තු වේ හුස්මගෙන ආ දිවිය දියණිය. සසිය කොහෙද ගමන්ද? යලත් මහත්තයා කැමති නෑ වගේ අපි මෙහෙ එනවට. කැමති එන එක හොඳයි. මම යලත් මහත්තයාට ඔත්තුවක් කරගෙන ආවි. මොකද? සාමිලා මෙහුන් සප්පුවක් දාලා ගෙදර. මොකක්? වෙන්න බෑ. උඩ කොයින්ද එච්චර අයියා? අයියා මම දන්නේ නෑ මහත්තයා. ගමේ උන් රොත්ත පිටින් එහෙ යනවා ඇඳුම් මහන්න. එහෙමද? ඒක වෙන්න දෙන්න බෑ. බැරි මොකද මහත්තයා? ඔය අසාගේට වෙන්නේ. කාරියන්නේ නැහැ. නේ? සසියා. තෙල් ටික ගන්න. ගණිකෝ තෙල් ටික ගන්න. ඊළ බලපන් මොකද්ද වෙන්නේ කියලා හරියට විස්තරය දැනගන්න ඕනේ. හා? ඵලෙන් තැම්බ ඵලෙන්. මාස්ටර් මේක හරියද බලන්න.
19 භාගය. දාහතරයි. සල්ලි පුතේ. උසි හතයි. ෂේප් කීයද? කම්ස දෙකක් මහන්නකෝ. මේ ටිකේ බාරගත්ත හොඩස් නම් ගොඩක් තියෙනවා. කමක් නැහැ. අනිද්දාට විතර එන්නකෝ. මම ඇඩ්වාන්ස් එකක් දීලා යන්න. හොඳයි. ලොක්කේ මේක ගිහිල්ලා අල්මාරියෙන් තියන්න. නැන්දේ කෙල්ලේ මට උඹ වඳුර ගන්නත් බැරි වුණානේ බං. ඒයි නැන්දේ නෑ ඉතින් කටු වලට මස් දාලා පාට වැටිලා අනේ සාදු. ඉස්සරහට උඹත් ඉතින් රෙදි බිස්නස් එක අයිතිකාරණියක් නේ නේද? ඇයි නැන්දේ නිකන් තරහින් වගේ? අනේ මම මොකටද තරහ වෙන්නේ? අනික මට මොනේ එකටද? Hello, Sita. Oh. Hah? එහෙමද? මරු නියමයි. මන් දන්නේ නැති තුඹේ කටේ හැටි උඹ කට ඇරියා නම් ඉතින් ආයේ පලාතම විනාශ ඇති. ඔව් ඉතින්. අනිත් තුන් ඇඳවල් වල වෙන්න ඇති. හරි. බං හරි ඉතින් ඒවා කරේ. උඹ කරකට බලන්න. හා? හරි. මගේ යුතුයකම් මම කරන්න. හරි. තිබ්බත්. ඉරු ටෙලි සිනමා සිත්තම ජීවිත ගෙත්තම පියෙකුගේ ජීවිතයට බලාපොරොත්තුවේ හුස්මගෙන ආ දිවිය දියණිය. ඕක තමා ලොක්කේ මං කිව්වේ. ජයලත් මුදලාලි අපිට වසන්ත දෙන්නේ නැහැ කියලා. අනේ මංගා මොනවා කරන්නද කියලා. ඒ වුණත් හැමදාම ජයලත් මුදලාලට මෙහෙම කරන්න බෑ තාත්තේ. මට එදා සැක හිතුණා. සීතරන්ද මාත් එක්ක තරහෙන් වගේ කතා කරපු නිසා. සීත නැත්නම් තමයි මිනිසුන්ට කියලා තියෙන්නේ අපි ළඟට එන්න එපා කියලා. අපි ළඟට ආවොත් ජයලත් මුදලාලි තරහ වෙයි කියලා. අනේ කමක් නෑ තාත්තේ. අපි වෙන විදියක් බලමුකෝ. අපි මොනවා කියලා කරන්නද ලොක්කේ? තාත්තේ අපි ගාව සල්ලි ටිකක් තිබ්බ නේද? ඉතිරි කරගත්ත පොඩි ගාණක් නම් ඇති. අපි ඒකේ ලස්සන ඇඳුම් දෙක තුනක් මහමු. වැඩක් වෙන්නේ නැහැ ලොක්කී.
ඕවා ගන්න කවුරුත් එන්නේ නැහැ. කවුරුත් එන්න ඕනේ නෑ තාත්තේ. ඒ කියන්නේ ලොක්කී අපි මිනිස්සු ළඟට ගිහින් ඒව විකුණමු. මිනිස්සු එහෙම ඇඳුම් ගනීද ලොක්කී? අනිත් එක මං වගේ මිනිස්සෙක් එහෙම මිනිස්සු ගෙදරකටවත් වැද්ද ගනීද? අනේ තාත්තේ එහෙම කියන්න එපා. අනික මමයි විකුණන්නේ. තාත්තා මහලා දෙන්න. මං ගිහින් විකුණන්නම්. ලොක්කී මොකද යකෝ මේ ඔතේ පස්සකට කඩේ වගේ දුවන්නේ මේ බොඩිගාඩ් වෙන්න යනවා. බොඩිගාඩ් වෙන්නේ කාගේද නාවලේ නා මේ ඒයි මේ යකෝ ඔය එකට පස්සේ යන්න එපා තමයි මේ අප්පලත් එකයි පුතාලත් එකයි ඒගොල්ලෝ හදන්නේ අපේ අසරණකමට මෙහෙම කළාට අම්මා ඉන්න තැනක ඉඳලා අපිට දෙස් තියයි ලොක්කී. එහෙම කියන්න එපා තාත්තේ. මට මේක කරන්න පුළුවන්. අනිත් එක අම්මත් හුඟක් සන්තෝෂ වෙනවා ඇති. මේ ලෝකෙ මහා නරකාදියක් ලොක්කී. අහිංසක අසරණ මිනිසුන්ගේ ජීවිත පිළිගන්න මර උගුල් හැම තැනම. මගේ හිත හයියයි තාත්තේ. බන්ටි පුතා නැතුව කොහෙවත් යන්න එපා. කවුරු කතා කළත් ගෙවල් ඇතුළට යන්න එපා ලොක්කී. හොඳට මතක තියාගන්න. අපිට අපි විතරයි. හා තාත්තේ. අපි ගිහින් එන්න. සෝනුවන්ගේ සරණයි. අපි ගිහිල්ලා එන්නම් මාමේ.
අලුත්ම ඩිසයින් වලින්. ලේඩීස් බ්ලවුස් ෆ්‍රොක්ස් ලාභයි. අලුත්ම ඇඳුම් ලස්සන ඩිසයින් වලින්. ලේඩීස් බ්ලවුස් ෆ්‍රොක්ස් ලාභයි. ලේඩීස් බ්ලවුස් ෆ්‍රොක්ස් ලාභයි. ලස්සන ඇඳුම් තියෙනවා. ගෙදර කවුද? ලේඩීස් බ්ලවුස් ෆ්‍රොක්ස් ලාභයි. මෙතන නම් හරියන්නේ නැහැ වගේ. ගෙදර කවුරුත් නැහැ. ඒක තමයි මාත් බැලුවේ. බල්ලේ දුව. හිරු ටෙලි සිනමා සිත්තම ජීවිත ගෙත්තම පියෙකුගේ ජීවිතයට බලාපොරොත්තුවේ හුස්මගෙන ආ දිවිය දියණිය. මයි පුතාට බඩගිනිද? නෑ තාත්තේ. මගේ අසරණ කෙල්ල කෑවද බිව්වද මොනවා කරගත්තද මන්ද? අපේ අසරණකමට යවුවා මිසක් මගේ පපුවට වාවන්නේ නැහැ මයි පුතේ. මාත් යනවා ආය අක්කත් එක්ක. මයි පුතාට ආය හති වැඩි මයි පුතේ. මගේ අසරණ කෙල්ල දෙයියොම් බලා ගන්න ඕනේ. ඒකිට වෙන කාගේ පිටක්ද? මං ගෙනියන්න. ලස්සන ඇඳුම් තියෙනවා ඕනේද? කවුරුත් නෑ වගේ නේද? අපි යමු. නාමලි මෙහෙන්න. නන්දේ මේ නැන්දි මාමේ ඕන්නේ මගේ සයිස් ඇඳුම් තියෙනවද? ඔව් දෙකක් තියෙනවා. කො බලන්න. අපෝ මේක හරියට මහලත් නෑනේ. බාල රෙද්දක්ද කොහෙද? කවුද සාමෙල්ද මේව මහන්නේ? කීයද මේක? 450යි නැන්දේ. 450 දෙනවා උඹට 450. දැන් ඵලයක්. නැන්දේ මගේ සල්ලි. සල්ලි? උඹලා තාත්තත් මට රුපියල් 1500 ණය. තව බ්ලවුස් එකක් මහලා ගෙනත් දියන්. දැන් ඵලයක්. මොකෝ බලන් ඉන්නේ? අපි යමු නාමලි.
ගොඩක් අය ඇඳුම් ගත්තේ නෑ. ඒ ටික දෙනෙක් ගත්තා. මම මගේ ගැන විශ්වාස කළා. මගේ පවුල ගොඩනගන්න නම් මම මේ දේ උනන්දුවෙන්ම කරන්න ඕනේ. තාත්තා ගිහින් කොහොම හරි හැබෑ කරන්න ඕනේ. මම ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම ඇඳුම් විකුණන්නත් ඕනේ. බෑ කියලා දෙයක් නෑ. තාත්තටම කියලා පුංචි ඇඳුම් සාප්පුවකුත් තියෙනවා. මමයි මල්ලි තාත්තට සතුටින් උදව් කරනවා. අව ලස්සන විසකටුවගත් මල් පිපෙනවා කියලා මං අද දන්නවා. මං හුඟා කරදර හිරිහැර මැද්දේ සතුට හොයාගත්තා. එදා වගේම අදත් මගේ හිත හයි.